මූල්‍ය ප්‍රකාශන කියන්නේ පුතේ මේ 10 11 මේ අපේ කොමර්ස් පාඩමේ නැත්නම් පේපර් එකේ තියෙන බරපතලම සහ වැදගත්ම මාතෘකාව. හරියට කරගත්තොත් හොඳටම හොඳයි නැත්නම් කරගන්න අමාරු වුණොත් ලකුණු සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවා. ඒක නිසා අපි මේක මුල ඉඳන් හරියට කරගමු. මම ඒකයි ඉන්න අයගේ නම් ටිකක් පොඩ්ඩක් ගන්න උත්සාහ කළේ. කමක් නෑ අපි දැන් කතා කරමු මාතෘකාව. මූල්‍ය ප්‍රකාශනයක් කියලා කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ නිකන් දැන් මේ වෙද්දි සමහරට ක්ලාස් වලින් එහෙම දැනගෙන තියෙනවනේ චුට්ටක් දන්න කෙනෙක් කියන්න බලන්න මොකද්ද දල වශයෙන් හරි මොකද්ද මූල්‍ය ප්‍රකාශනයක් කියන්නේ? මූල්‍ය ප්‍රකාශනයක් කියලා කියන්නේ පුතේ දැන් අපි නිකන් සාමාන්‍ය ජීවිතය ගැන හිතමු. ඕනම ගමේ ගොඩේ හරි ඕනම කෙනෙක් බිස්නස් එකක් කළොත් ඒ බිස්නස් එක කරන්නේ දැන් අපි ව්‍යාපාරයක් කරන්නේ මොනවා බලාපොරොත්තු වෙද? ව්‍යාපාරවල අරමුණු ගැන අපි 10 දී කතා කරා මතකද? ව්‍යාපාරවල අරමුණු කතා කළා මතකද පුතේ? ඔව් කියන්න බලන්න ව්‍යාපාර අරමුණු මොනවද ඔයාලට මතකද? 10 දී අපි ඉගෙන ගත්ත ප්‍රධානම අරමුණ මොකද්ද? ලාභ. අන්න හරි. ප්‍රධානම එක ලාභ ඉපෙයිද. ඊට අමතරව තියෙනවා රැකියා නියුක්තිය ඉහළ නැංවීම, සේවක වෘත්තිය ඉහළ නැංවීම, භාණ්ඩවල ගුණත්වය ඉහළ නැංවීම. ඔහොම තියෙනවා. ප්‍රධානම අරමුණ ලාභ ඉපෙයිද. එතකොට පුතේ දැන් අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ ඔයගලන්ට හම්බෙන ඕනෑම ව්‍යාපාරයක් කරන කෙනෙක් ගත්තොත් එයාලා ව්‍යාපාරය කරපුවාම බලාපොරොත්තු වෙන ලාභයක් තියනවද නැද්ද? ලාභයක් උපයන්න. එතකොට මේ ව්‍යාපාරය දිගටම කරගෙන ගිහින් වැඩක් නෑ. ආපස්සට හැරිලා බලන්න ඕනේ යම්කිසි කාලඡේදයක් තුලදී එයාට මේකේ ලාභයක් ලැබුණද නැද්ද කියලා. මෙන්න මේ ලාභයක් ලැබුණද නැද්ද කියන එක තීරණය කරන්න අපි හදන වාර්තාව තමයි පුතේ ප්‍රධාන වශයෙන්ම කියන්නේ එක වාර්තාවක් තමයි මේ මූල්‍ය ප්‍රකාශන වලින් එකක්. ලාභය හොයන්න. ලාභයට කියන තව වචනයක් තමයි පුතේ මෙහෙයුම් ප්‍රතිඵලය. මොකද්ද ලාභයට කියන තව වචනයක්? ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය. එතකොට මූල්‍ය ප්‍රකාශන ඔයාලගේ මට්ටමේදී ඒ කියන්නේ සාමාන්‍ය පෙළදී අපි මේ කතා කරන්නේ මූල්‍ය ප්‍රකාශන වර්ග දෙකයි. එකක් තමයි ලාභය හෝ අලාභය ගණනය කිරීමට කරන ලාභ අලාභ ප්‍රකාශනය කියන එක. ඒකෙන් බලන්නේ ව්‍යාපාරයේ ලාභයක් ලැබුවද අලාභයක් ලැබුවද කියන එක තමයි ඒකෙන් බලන්නේ. ඒකට කියනවා මොකක් කියලාද? ලාභ හෝ අලාභ ප්‍රකාශනය. එතකොට ඒ වගේම ඔයාලට මතකද අපි ගිණුම් කරන සමීකරණය ගැන කතා කරද්දී කතා කරා ගිණුම් කරන සමීකරණයේ ප්‍රධාන මේ අංග තුන මොනවද කියන්න බලන්න මතකයි? 10වත් මතකද බලන්න එපේ. මොකක්ද ගිණුම් කරන සමීකරණය? සමානයි හිමිකම් ධන. ඔව් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එතකොට මේකෙන් බැලුවේ මොකද්ද ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය? ඒ කියන්නේ ව්යාපාරයේ වත්කම් වලට ගැලපෙන්න හිමිකම සහ වගකීම තියෙනවද කියලා. මෙන්න මේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය. ඒ කියන්නේ අපි හිතමුකෝ ව්‍යාපාරයේ වත්කම් ගොඩක් තියෙනවා. ගොඩ නැගිලි යාන වාහන ඒවා තියෙනවා. නමුත් මේ සේරම ණය පදනම මත නම් අරන් තියෙන්නේ. එතකොට හිමිකම්ට තියෙන අයිතිය අඩුයිද වැඩිද? අඩුයිද වැඩිද පුතේ? අඩුයි. ණය පදනමට වගකීම් වැඩි නම් ණය හිමිකරුගේ ප්‍රමාණය අඩුයි. එතකොට හිමිකරුගේ ප්‍රමාණය අඩු නම් ඒ ව්‍යාපාරයේ සාර්ථක එකක්ද? කොච්චර ලෝකෙට පෙන්න කරන් ගියත් වැඩක් තියනවද? එයාගේ ණය ටික බේරපුවම ඇති දෙයක් නැතු වෙනවා. ඒක නිසා අපි ව්‍යාපාරයක බලන්නේ මෙන්න මේ ඕගොල්ලන්ගේ මට්ටමේදී බලන්නේ ලාභ ලබනවද අලාභ ලබනවද? ඒක බලන ප්‍රකාශනයට අපි කියනවා ලාභ හෝ අලාභ ප්‍රකාශන. ඊගාට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය මොකක්ද කියලා බලනවා. ඒ කියන්නේ එදිනෙදා ලාභයේ තිබුණාට මූල්‍ය තත්ත්වය මොකක්ද? ඒ කියන්නේ ව්යාපාරයේ වත්කම් පිරීලා තියෙන්නේ හිමිකරුගේ වයි වගකීම් වලයි කොහොමද අනුපාතය? ඒ කියන්නේ හිමිකරුට ගොඩාක් අඩුවෙන් ගොඩාක් වැඩියෙන් වගකීම් නම් තියෙන්නේ ඒ ව්යාපාරය සාර්ථක නෑ. එතකොට මේ මූල්‍ය තත්ත්වය මැන බලන එකට අපි කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. එතකොට මම දැන් ඔයාලට මූල්‍ය ප්‍රකාශන දෙකක් නම් කියලා දුන්නා. බලන්න එක්කෙනෙක් කියන්නේ මොනවද මේ අපි ඉගෙන ගන්න යන මූල්‍ය ප්‍රකාශන වර්ග දෙක? ලාභ හෝ අලාභ ප්‍රකාශනය. ඔව් එකක් ලාභ හෝ අලාභ ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේ අපි කතා කරන්නේ පුතේ ඔය මහා පරිමාණ සමාගම් මට්ටමේ ඒවා නෙමෙයි. අර එදිනෙදා ඔයාලට නිතර දෙවේලේ හමු වෙන සාමාන්‍ය පෙළ සිලබස් එකට තියෙන කේවල ස්වාමි ව්‍යාපාරයක්. එහෙම නැත්නම් තනි පුද්ගල ව්යාපාරයකට හදන මූල්‍ය ප්‍රකාශන දෙක පමණයි ඔයාලට අයිති. ඒකට තමයි මේ දෙක හදන්නේ. එතකොට මූල්‍ය ප්‍රකාශනයක් යනු කියන ප්‍රශ්නයක් අහනවා සමහරලාට ඔයාලගේ සෙකන්ඩ් පේපර් එකේ ලියන කොටසක් තියෙනවානේ. මම පේපර් එක ගැන චුට්ටක් කියලා දීලා තියෙනවානේ. ගණන් හදන හැම මේ ගුණකරණයට අදාළ හැම ප්‍රශ්නෙකම උඩින් තියෙනවා ලකුණු 3ක හෝ 2ක ලියන්න පොඩි වාක්‍යයක් දෙකක් ලියන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වෙද්දි පේපර් එහෙම බලලා තියෙන්න ඕනේ චුට්ටක්. එතකොට ඒ වගේදී අහන ප්‍රශ්නයක් තමයි මූල්‍ය ප්‍රකාශනය හඳුන්වන්නේ. එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශනයක් යන්නේ. දැන් ඔයා ඒක හඳුන්වන්න දැනගන්න ඕනේ. කොහොමද එතකොට මූල්‍ය
මූල්‍ය ප්‍රකාශනයක් කියන්නේ දැන් අපි එතකොට කිව්වා ව්‍යාපාරයක මොනව බලන්නද හදන්නේ? මෙහෙයුම් ප්‍රතිඵල. එහෙම නැත්නම් ලාභ හෝ අලාභ තත්ත්වය බලන්න හදන්නේ. එහෙමත් නැත්නම් මූල්‍ය තත්ත්වය මැන බලන්න හදන්නේ. එතකොට මේ දෙක මැන බලන්න හදන මේ අපි ලිය කියවිල්ලක් නෙමෙයි හදන්නේ කොලයකට අරගෙන මෙහෙම හදපුවම මේකට කියනවා වාර්තාවක් කියලා. මොකද්ද මේ අපි හදන්නේ? වාර්තාව. එතකොට ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය හෝ මෙහෙයුම් ප්‍රතිඵලය මැනලා බලන්න හදන වාර්තාවක්. මේක ව්‍යාපාරයේ මුල ඉඳන් අග දක්වාම හදාගෙන යනවාද යම්කිසි කාලයකටද හදන්නේ? අපි ගිණුම් කරන ගැන කතා කරද්දී හැමතිස්සෙම ගන්නවා මොකද්ද ගිණුම් කාලච්ඡේදයක් කියන එක. සාමාන්‍යයෙන් ගිණුම් කාලච්ඡේදයක් කියන්නේ පුතේ මාස 12ක අවුරුද්දක කාලයක්. එතකොට එහෙනම් ගිණුම් වාර්තා එහෙම නැත්නම් මේ මූල්‍ය ප්‍රකාශන හදන්නේ ගිණුම් කාලච්ඡේදයකට අදාළව. එතකොට අපි දැන් මේකට හැඳින්වීමක් හදනවා නම් අර කටපාඩම් කරන්න එපා. අවබෝධයට දාගත්තොත් ඔයාලට උත්තරේ ගලප ගන්න පුළුවන්. එතකොට මොකද්ද මූල්‍ය ප්‍රකාශනයක් කියලා කියන්නේ? දැන් ඔයාලගේ පොත් තියෙනව නේද හැමෝටම? දැන් මේ වෙද්දි පෙළ පොත ලැබිලාද පුතේ? ඔව් මැඩම් ලැබිලා. ඔව් හැමෝටම 11 වසර පොත ඇති 10ක් ඇති. 11 වසර පොතේ දැන් පොත ළඟ ඇතිනේ 46 වෙනි පිටුව පෙරලගෙන තියාගන්න. අපි මේ කතා කරන්නේ මූල්‍ය ප්‍රකාශන 4 වෙනි ප්‍රධාන මාතෘකාව. 46 වෙනි පිටුවේ මම මේ ඉන්නේ. දැන් තියෙන ඔයාලට ඕන නම් බලාගෙන හරි කියන්න පුළුවන්. එහෙම නැත්නම් මම කියලා දීපු එක ආශ්‍රයෙන් ගොඩනගලා කියන්න පුළුවන්. මොකක්ද මූල්‍ය ප්‍රකාශනයක් කියන්නේ? ගිණුම් කාලච්ඡේදයක් තුළ ව්‍යාපාරයේ විසින් අත් කරගෙන ඇති මෙහෙයුම් ප්‍රතිඵලය අනාවරණය කර ගැනීමට මූල්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමට වෙනසේ පිළියෙල කරන වාර්තා මූල්‍ය ප්‍රකාශන නම් වේ. දැන් මේකේ අර ප්‍රධාන කරුණු ටික මොකක්ද කියන එක දැනගන්න ඕනේ. ගිණුම් කාලච්ඡේදයක් වෙන්න ඕනේ. ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලයයි මූල්‍ය තත්ත්වයයි ගැන බලන්න ඕන. ඒකට මේක වාර්තා. ඒතර මේ ටිකට තමයි අපි ගිණුම් නැත්නම් මූල්‍ය ප්‍රකාශනයක් කියලා කියන්නේ. මේක අපි චිත්‍රයකට වගේ රූප සටහනකට ඇන්දොත් උදේ මෙන්න මේ ආකාරයෙන් ඔයාලගේ පොතේ තියෙනවා. ඔයාලා ඉගෙනගෙන ඇති සාමාන්‍ය ක්‍රියාවලිය. නිෂ්පාදන ක්‍රියාවලියට යෙදුමක් කියනවා නිමවමක්. යෙදුම තේරුණේ පුතේ? යෙදුම ක්‍රියාවලිය. යොදාන්නේ මොනවද පුතේ? කියන්න බලන්න මොනවද අපි යොදාගන්නේ? මොනවද පුතේ? ඔව් ගනුදෙනු. ගනුදෙනු කියන එක යොදාගන්න. ඒ ගනුදෙනු යොදාගත්තාම මේ නිමවුම එන්න නම් ගිණුම් කරන ක්‍රියාවලියක් කරනවා. ඔබට 10 වසර පුරා මේ ක්‍රියාවලිය කරා. මොනවද මේ ක්‍රියාවලියට අයිති වෙන්නේ? මූලික සටහන් පොත් වාර්තා කිරීම. ඔව් මූලික සටහන් පොත්. දැන් බලන්න මේ වෙද්දි මතක නම් කියන්නේ මූලික සටහන් පොත් මොනවද කියලා? මුදල් පොත. තුළු මුදල් පොත. ඔව් ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, මුදල් පොත, පොදු ජර්නලය, සුළු මුදල් පොත නේද? ඔන්න ගනුදෙනු වාර්තා ගනුදෙනුව සිද්ධ වුණාම මුලින්ම වාර්තා කරන පොත මූලික සටහන් පොත. ඒතර මූලික සටහන් පොතේ වාර්තා කරාට පස්සේ මොකද අපි මේවට කරන්නේ? මූලික සටහන් පොතෙන් පස්සේ අපි මතකද ඔයාලට ලෙජර් ගිණුම් ගැහුවා. උදාහරණයක් හැටියට ගත්තොත් මුදල් පොතේ අපි ලියනවා නම් මුදල් පොතේ බැර පැත්තේ ලිපි ද්‍රව්‍ය කියලා ලියනවා නම් 5000ක් ඒක ලෙජර් ගිණුමට පිටපත් කරාදී අපි කොහොමද කරේ? ලිපි ද්‍රව්‍ය කියලා වෙනම ගිණුමක් රූල් කරලා අර ටී ගිණුම් ගන්න මේ විස්තරාත්මක ගිණුම් නේද? දිනේ විස්තරයේ සකල පිටුව වටිනාත්මක කියන ටී ගිණුම ගහලා ඒකේ අපි ලිපි ද්‍රව්‍ය කියලා නම් කරලා මෙන්න මේ හර පැත්තෙන් ලියනවා මොකක් කියලාද? මුදල් ගිණුම කියලා 5000. එතකොට මේ පියවර මොකද්ද? ගනුදෙනුව ගිණුම් වල පිටපත් කිරීම. අන්න හරි ගනුදෙනුව ගිණුම් වල පිටපත් කරා. දැන් එතකොට ඔයගොල්ලෝ මූලික සටහන් පොතේ ලියන්න දන්නවා. ගිණුම් වල පිටපත් කරන්න දන්නවා. ගිණුම් වලට පිටපත් කරාට පස්සේ ඔයගොල්ලෝ මතකද මේ ගිණුම තුලණය කරා. මෙන්න මෙහෙම ගිණුම මේ පැත්තට තුන දෙකක් දාලා මේ පැත්තට තුන දෙකක් දාලා මේක කරලා පහතට ගෙන්නේ කෙරේ මේ පැත්තෙන් ඉදිරියට ගෙනිච්චේ ෂේෂේ කියලා යමක් කරා මතකද 10 වසරේදී? ඔව්. ඒ කරපු ක්‍රියාවලිය මොකද්ද කියන්නේ? ගිණුම තුලණය කරා. අපි ගිණුම තුලණය කරන්නේ ගිණුම් කාලච්ඡේදය අවසාන වෙද්දී මාසයක් අන්තිමට එහෙම අවුරුද්දක් අන්තිමට ගිණුම තුලණය කරනවා. ඒ තුලණය කරපුවාම එතනින් එන ඉදිරියට ගෙන ගිය ශේෂය කියන ටික පදනම් කරගෙන අපි ගිය අවුරුද්දේ හැදුවා තව දෙයක්. ඒක මොකද්ද?
අන්න හරි. ශේෂ පිරිස්සුමකුත් ඕගොල්ලෝ හැදුවා. ශේෂ පිරිස්සුමකුත් හරක හදලා කියලා තීරු දෙකක් දාලා ඔහොම හදලා මේක තුල මේ සමාන වෙනවද කියලා බැලුවා. නේද? ඔන්න ඔය සම්පූර්ණ ක්‍රියාවලියට අපි කියන්නේ ගිණුම් කරන ක්‍රියාව. එතකොට ව්‍යාපාරයක ගනුදෙනු සිද්ධ වෙනවා භෞතිකව. ඒ කියන්නේ මුදල් ගලා එනවා, මුදල් ගලා යනවා, භාණ්ඩ ගලා එනවා, භාණ්ඩ ගලා යනවා. ව්‍යාපාරයක ගනුදෙනු සිද්ධ වෙනවා. ඒ ගනුදෙනු සිද්ධ වෙනකොට ඒක ක්‍රියාවලිය තුල ගලාගෙන යනවා. ඒ ක්‍රියාවලිය කරලා ඉවර වුණාම අවුරුද්දේ අන්තිමට එළියට එන අවුට්පුට් එක. ඒකට කියනවා අපි මොකක් කියලාද? මූල්‍ය. නිමැවුමට කියන්නේ අපි දැන් මේ ක්‍රියාවලියේ අන්තිමට යෙදවු නිමැවුම. නමුත් දැන් අපි ගනුදෙනු වලින් එළියට එන එකට අපි කියනවා මොකක් කියලාද? දැන් මේ ක්‍රියාවලිය පැහැදිලිද ඔයගලන්ට? ගනුදෙනු මත ව්‍යාපාරයේ ඉස්සෙල්ලාම මූලික සටහන් පොත්වල ඊට පස්සේ ගිණුම් වලට පිටපත් කරනවා. ඊට පස්සේ ගිණුම් තුලණය කරලා ශේෂ පිරික්සීමක් හදනවා. අවසානයේ ඒ ශේෂ පිරික්සීමේ තොරතුරු පදනම් කරගෙන හදනවා මූල්‍ය වාර්තා. එන්නේ මූල්‍ය වාර්තා ටිකට තමයි අපි කියන්නේ මොනවා කියලාද? මූල්‍ය ප්‍රකාශන. එතකොට මූල්‍ය ප්‍රකාශන වාර්තා දෙකයි. පළවෙනි එක මොකද්ද? ලාභ හෝ අලාභ ප්‍රකාශනය. දෙවෙනි එක තමයි මොකද්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඔයගලන්ට පැහැදිලිද මේ කියපු ටික? පැහැදිලිවත් නෑ නේද පුතේ? හරි. අපි ටිකක් සටහන් කරගෙන ගණනක් හදන්න පටන් ගමු. දැන් මෙතන ඉඳන් තියෙන ගණන් හදන එක අපි මේක ලියාගෙන යන්න ඉක්මනට. ඉක්මනට ලියන්න මාතෘකාව මූල්‍ය ප්‍රකාශන. ගිණුම් කාලච්ඡේදය තුල ව්‍යාපාරයේ විසින් අත්කරගෙන ඇති මෙහෙයුම් ප්‍රතිඵලය අනාවරණය කර ගැනීමටත් සමාවදාලා මූල්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමටත් හැකිවනසේ පිළියෙල කරන ප්‍රකාශන නම් වේ. ඉවරද පුතේ? ඔව් මැඩම්. හරි. දැන් අපි මේ පොතේ තියෙන රූප සටහන ඕගොල්ලෝ අඳ ගන්න ඕනේ. මම ඒකට මෙතන කාලය නාස්ති කරන්නේ නැහැ පුතේ. මේ අර තියෙන රූප සටහන යෙදවුම් ගිණුම් කරන ක්‍රියාවලිය නිමැවුම් කියලා තියෙනව නේද කොටුවක් ඇතුලේ. ඔයාලා ඒකට ඔයාලට අවශ්‍ය විදිහට රූප 8-10ක් ඉඳ තියාගන්න. හැබැයි ඒකේ මෙන්න මේ රූප මෙතන අච්චුපතේ තියෙනවට අමතරව ඕගොල්ලෝ මෙන්න මෙතන මේ මං ඇඟිල්ල තියෙන තැන බලන්නකෝ. නිමැවුම් කියලා ලියලා මේ යටින් මූල්‍ය ප්‍රකාශන කියලා ලිව්වට පස්සේ අච්චුපතේ ඉවරයිනේ පුතේ. ඔයාලා එතන යටින් මූල්‍ය ප්‍රකාශන කියලා ඊතලයක් දාලා මෙන්න මේක මූල්‍ය ප්‍රකාශන වර්ග දෙකේ නම් ලියාගන්න පහළට කොටුවක් දාලා. මූල්‍ය ප්‍රකාශන වර්ග දෙකේ නම හෙయ్య හැකිනේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය. දැන් ඕනනම් අච්චුපතේ ලියාගන්න. ලාභ හෝ අලාභ ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඒ විදිහට
මූල ප්‍රකාශන කියන එක මොකක්ද කියලා ඊතලයකින් පහළට දාලා කොටුවක් ඇතුලේ ලියලා රූප සටහන අඳින්න සාමාන්‍යයෙන් නූල් 12ක් විතර තිබුණා නම් ඇති මම හිතන්නේ. අවශ්‍ය තරම වෙන් කරගන්න. හරි. දැන් පොඩි උපමාත්‍රකාව ලියාගන්න. ලාභ හෝ අලාභ ප්‍රකාශන. ලාභ හෝ අලාභ ප්‍රකාශන. ලියන්න එක වාක්‍යයක්. වෙළඳ ව්‍යාපාරයක ගිණුම් කාලච්ඡේදය තුල ඉපයූ ලාභය හෝ අලාභය ගණනය කර ඉදිරිපත් කිරීම සඳහා පිළියෙල කරනු ලබන වාර්තාව ලාභ හෝ අලාභ ප්‍රකාශනයයි. වරහණක් ඇතුලේ ලියාගන්න ඒකට කියන තව නමක් ආදායම් ප්‍රකාශනයයි. හරි පුතේ. දැන් ඔය ලාභ හෝ අලාභය හොයන එක එහෙම නැත්නම් ආදායම හොයන එක කොටස් දෙකකට අපි කරනවා ව්‍යාපාරයක. ඔයාලගේ ගණන් වලදීත් ඒ කොටස් දෙක වෙන වෙනම අහන වෙලාවලුත් තියෙනවා සම්පූර්ණ එකටම හදන වෙලාවලුත් තියෙනවා. අපි අද කතා කරන්නේ ගොඩක් වෙලාවට පළවෙනි කොටස විතරක් වෙයි ඊගා කොටසට යන්න බැරි වෙයි. මොකද්ද මේ කොටස් දෙක? දල වශයෙන් ඉස්සෙල්ලාම ලාභ හෝ අලාභය බලද්දී මුලින්ම බලනවා පුතේ අපි දල ලාභය. ඕන මේක දල කියන වචනේ තේරුම මොකද්ද? ඒක නිකන් ආසන්න වශයෙන් එන එකක් නෙවෙයිද? දල කියන වචනේ ඇතුළම මොකද්ද පුතේ එන්නේ? ආසන්න වශයෙන් එන ලාභය. සමස්තයම නෙවෙයි. එතකොට පළවෙනි පියවර තමයි අපි දල ලාභය හොයනවා. දැන් ව්‍යාපාරයක ගත්තොත් භාණ්ඩ විකුණන ව්‍යාපාරයක නම් එම භාණ්ඩ තොගය විකුණලා ලැබුණු ආදායමෙන් එම භාණ්ඩ තොගය විකුණන තත්ත්වයට පත් කරන්න. ඒ කියන්නේ භාණ්ඩ තොගයේ පිරිවැය අඩු කරපුවාම එනවා නම් යම් කිසි ගාණක් ඒකට අපි කියනවා දල ලාභය කියලා. හැබැයි ඒක දල ලාභය නියමිතම ලාභය හැටියට ගන්න බෑ. ඔයාලට දැන් ටිකක් ඕක දිගු කල්පනා කරද්දි තේරෙයි. දැන් ව්‍යාපාරයේ භාණ්ඩ තොගයක් ගේනවා 50000කට. ගෙනේ මේ කුලියයි ඔය පොඩි පැට උකුලි ඔය වගේ දේවල් එකතු කරලා ඒකේ වියදම 60000ක් කියලා හිතන්න. දැන් මේක විකුණනවා ඒ ව්‍යාපාරේ 60000ට වියදම් කරපු භාණ්ඩ ටික ලක්ෂයකට විකුණනවා. ඒතර බැලුවටම මෙතන ලාභයක් තියෙනවා. කොච්චරද පුතේ ලාභය? 40000. ඔව් 40000ක් තියෙනවා. ඔන්න ඔය බැලුවටම පේන ඔය ලාභයට අපි කියන්නේ පුතේ දල ලාභය කියලා. හැබැයි ඕක දල ලාභය කියලා අපිට සම්පූර්ණයෙන් ඕක අපේ පර්ස් එකේ දාගෙන ඉවර කරන්න බෑ. ඔය ව්‍යාපාරික ස්ථානයට භාණ්ඩ ටික ගෙනල්ලා භාණ්ඩ ටික විකුණද්දී ඒ භූමිය පාවිච්චි කරා. ඒ ගොඩනැගිල්ල කුලියට ගත්ත එකක් නම් ගොඩනැගිලි කුලියක් හේතුවා. තමන්ගේ එකක් නම් කුලියක් යන්නේ නැහැ. නමුත් කුලියට ගත්තා නම් ගෙවන්න වෙනවා. ඒ වගේ මෙතන සේවකයෙක් යොදාගෙන හිටියා නම් ඒ සේවකයින්ට ලිපිකරුවන්ට ඒ වගේ අයට අපිට ගෙවන්න වෙනවා. වෙලද සේවකයෙක් හිටියා නම් එයාලට වැටුප් ගෙවන්න වෙනවා. ඒ වගේම ඒ ආයතනය අපි රක්ෂණය කරලා නම් ඒ ව්‍යාපාරයේ රක්ෂණයක් ගෙවන්න වෙනවා. ඒ භාණ්ඩ තොගය ඒ උමාර වෙන අතරතුර අපිට ලිපිද්‍රව්‍ය වියදම් පොඩි එක බිලක් හරි කඩනවා නම් ඒ බිලෙන් බිලක් නෙමෙයි නමුත් ලිපිද්‍රව්‍ය කියලා ඒ ව්‍යාපාරයේ වියදමක් වෙනවා. ඒ ලිපිද්‍රව්‍ය වියදම. එතකොට විදුලිය පාවිච්චි කරනවා නම් විදුලි වියදම නේද? ඔය වගේ වියදම් යනවා. නමුත් ඒ එක වියදමක්වත් ඒ භාණ්ඩ තොගයට මෙච්චරයි කියලා ගණනය කරන්නේ නැහැ. නමුත් ඒ වියදම් ටික අතාරින්න පුළුවන් දේ ව්‍යාපාරිකයන්. අතාරින්න බෑ. අන්න එහෙම ඒ අමතරව බාහිරින් යන වියදම් ටිකක් ඔක්කොම ගැලපුවාට පස්සේ තමයි පුතේ එන්නේ මොන ලාභයද? එතකොට එන්නේ සම්පූර්ණයෙන්ම සියල්ල අඩු කරාට පස්සේ එන්නේ සුද්ධ කියන වචනේ. එතකොට මුලින් බැලුම්වලට පේන ලාභය දල ලාභය. අර සියලු වියදම් අඩු කරාට පස්සේ එන එක මොකද්ද පුතේ? එතකොට අපි කතා කරන්නේ සුද්ධ ලාභය. එතකොට ව්‍යාපාරයක ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියන එක පියවර දෙකකින් යනවා. ඔයාලගේ මත්තමේ ඕගොල්ලෝ හදන්න වෙනවා.
පළවෙනි එක තමයි දල ලාභය ගණනය කරන එක. දෙවෙනි එක තමයි සුද්ධ ලාභය ගණනය කරන එක. අපි දැන් අද පටන් ගන්න යන්නේ මේ දල ලාභය කියන මාතෘකාව තමයි කතා කරගෙන යන්නේ. දල ලාභයේදී මම කිව්වා ඇත්තටම සලකලා බලන්න එතකොට භාණ්ඩවල විකුණලා ලැබෙන ආදායමයි ඒ භාණ්ඩ ටික විකුණන තත්ත්වයට පත් කරන්න. විකුණන තත්ත්වයට පත් කරන්න කියන එකේ අදහස අපි ගාණක් හදද්දි තේරෙයි. දැන් ඔන්න භාණ්ඩ ගන්නවා මිලට. ගන්නකොට යනවා අපිට රුපියල් 40000 භාණ්ඩ තොගයට ගෙවනවා. ඒ භාණ්ඩ තොගය ගත්ත තැන ඉඳන් අපේ ව්‍යාපාරයට ගේන්න ඕනේ. එතකොට ගේන්න යනවා ලොරි කුරිය අපි හිතමුකෝ 5000ක් කියලා. එතකොට ඒ භාණ්ඩ වලට අපි වියදම් කරා 40000කුයි 5000කුයි. නේද? එතකොට ඊට අමතරව ඒ භාණ්ඩ ටික වාහනයට පටවන්න සහ භාණ්ඩ කුලියා ගෙවන්න වෙනවා කම්කරු. එයාට ගෙවනවා අපි හිතමු රුපියල් 2000ක් ගෙවුවා කියලා. ඔන්න දැන් මම මොනවද මේ කියපු වියදම් ටික කියන්නේ භාණ්ඩ වලට වියදම් කරා ගැණුම් කියලා. ගැණුම් කියන්නේ අපි මේ භාණ්ඩ තොගයට ගෙවපු මුදල 40000යි. එතකොට ගෙනීමේ කුලිය. ඒ කියන්නේ ලොරි රථයක එනවා වදිනේ බෑ. ලොරියට ගෙවන කුලිය කීයද මං කිව්වේ 5000යි. කම්කරුවෙකුට ගෙවනවා 2000යි. එතකොට මේ භාණ්ඩ තොගය වෙනුවෙන් අපි කොච්චරක් වියදම් කරාද? කියන්නේ අපි කොච්චරක් වියදම් කරාද? කතා කරන්නකෝ. 40000යි. 40000යි. 5000යි. කම්කරුවෙකුට ගෙවන ඉතින් පටවන්න බෑන්න. එතකොට කොච්චරක් වියදම් කරාද? 47000. 47000ක් අපි වියදම් කරා. එතකොට මේ භාණ්ඩ තොගය විකුණන තත්ත්වයට පත් වෙන්නේ. ඒ කියන්නේ තොගයට ගිය 40000යි. නමුත් ඒක විකුණන තත්ත්වයට පත් කරගන්න අපිට 47000ක් ගියා. එතකොට මේ 47000ෙන් අපි මේක විකුණලා ලබන ආදායම විකුණුම් කියලා කියමු 60000. දැන් ආදායමෙන් ඒ වෙනුවෙන් දරපු වියදම අඩු කරගම තමයි ලාභය එන්නේ. එතකොට ආදායම 60000යි. වියදම දැනට මම මේ මුල් මට්ටම පැහැදිලි කරන්නේ වියදම 47000යි. එතකොට එනවා ලාභය කීයද පුතේ? 13000. 13000ක් එනවා. හැබැයි අපි මේ මට්ටමේ නතර වෙන්නේ. ඒ කියන්නේ නතර වෙන්න බෑ. ව්‍යාපාරයක් කියන්නේ මේ එකම එක භාණ්ඩ තොගයක් ගෙනල්ලා ඒ භාණ්ඩ තොගේ මුළුමනින්ම විකුණලා ඉවර වෙන ව්‍යාපාරයක්. එහෙම නෙමෙයි නේද? එතකොට දැන් මේ මට්ටමේදී භාණ්ඩ තොගය ගෙනාවා ගේන්න සම්පූර්ණ වේ භාණ්ඩ තොගයට 47000ක් ගියා. විකුණලා 60000 ලබන්නේ මේ මුළු භාණ්ඩ තොගෙම නෙමෙයි පුතේ. මේ භාණ්ඩ තොගෙන් කොටසක් ඉතුරු වෙනවා. එනපු සේරම විකුණන්න හම්බෙන්නේ නැහැ නේ හැමදාම. ඒතකොට ගිණුම් කාලයකදී අපි හිතමු දෙසැම්බර් 31 න් මේක ගණන් බලන දවස වෙනකොට මේ 47000 තොගෙන් 10000ක් ඉතුරු වෙනවා. ඒකට අපි කියන අවසාන තොගය. මොකක්ද ඒකට කියන්නේ? අවසාන තොගය. දැන් මේ 47000 වියදම් කරාට 10000ක් ඉතුරු වුණා. මේ 60000 ලාභය මේ 40000ටම ගන්න එක සාධාරණයි. මේ ටික අයින් කරන්න ඕනේද නැද්ද? කිව්වද තේරුන්නේ නැද්ද? දැන් අපි භාණ්ඩ තොගය විකුණලා 60000ක් ගන්න මේ මුළු එකම නෙමෙයි පුතේ. මුළු එකට 47000ක් වියදම් ගියාට තව ව්‍යාපාරයේ කොටසක් ඉතුරු වුණා 10000ක්. ඒක අපි දෙසැම්බර් 31 න් විසි කරන්නේ නෑනේ. ඒක අපි දෙසැම්බර් 31 පහුවෙලා ජනවාරි මුල් සතියේ පෙබරවාරි ඔය වගේ මේක විකුණනවා. එතකොට මේකටත් වෙනම ආදායමක් මේ පැත්තට එනවා. අපි දෙසැම්බර් 31 හදද්දී මේ 60න් 47000ම අඩු කරන්නේ නෑ. අපේ භාණ්ඩවල පිළිවෙල හැටියට අපි ගණන් කරන්නේ මේ 47000න් ඉතුරු වෙච්ච තොගේ මක් කරලාද කියන්නේ. ඉතුරු වෙච්ච තොගේ අයින් කරන්න ඕනේ. ඒක අපි පස්සේ විකුණනවානේ. එතකොට ඉතුරු වෙච්ච තොගේ අයින් කරපුවාම අපේ භාණ්ඩවල පිළිවෙල දැන් එන්නේ කියලා. ඉතුරු වෙච්ච තොගේ අයින් කරපුවාම දැන් ඉන්නේ කීයද? 37000. ඔන්න එහෙනම් මේ 60000 ආදායම ලැබුවේ මෙන්න මේ පිළිවෙලට. අයි මේ 10 තාම ව්‍යාපාරයේ ගොඩනැගිල්ල තුල තියෙනවනේ. මේක පස්සේ විකුණනවානේ. එතකොට මේ 60000 ආදායම ලැබෙන්නේ මෙන්න මේ පිළිවෙල දරපු ප්‍රමාණයට. එතකොටයි අපි කියන්නේ ලාභය කොච්චරක් කියලාද? 23000ක ලාභයක් එනවා. දැන් ඔයාලට
තේරෙන්න ඕනේ දලලාභය කියන එක ගණනය කරද්දී අපි අයිටම කීපයක් ගලපනවා. මොනවද? ගැනුම් කියන එක. ගැනුම් කියන එකේදී හොඳට මතක තියාගන්න පුතේ මුදලට ගත්තවත් ගන්නවා, ණයට ගත්තවත් ගන්නවා. අපි දැන් ගණන් හදද්දී මේ විදිහට දාලා හදමු. මම මේ තාම ඔයාලට මේ ගන්න අංග ටික පැහැදිලි කරලා දෙන්න. ඒතකොට ගැනුම් කියන එකට ණයට ගත්තත් ගන්නවා, මුදලට ගත්තත් ගන්නවා. ඒ වගේ මේක ප්‍රවාහන කුලියක් කියනනම් ඒකත් ඒ ගැනුම් වලට එකතු කරනවා. ඒ වගේ මේක පැටවුම් කුලියක් ඒ වගේ කම්කරු ගාස්තුවක් ගෙවුවා නම් ඒකත් මේ ගැනුම් තොගයට එකතු කරනවා. එතකොට මේ ටික තමයි ගැනුම් වලට දරපු ලොකුම වියදම. ඒ වියදම් ටික සම්පූර්ණයෙන්ම අපිට ආදායමෙන් අඩු කරන්න බෑ අපේ ඉතිරි තොගයක් තිබුණා. එතකොට ඉතිරි තොගයක් තිබුණොත් ඉතිරි තොගය අඩු කරලා තමයි අපි මේ විකුණන බඩු තොගය පිරිවැය හොයන්නේ. එතකොට මෙන්න විකුණු මෙන්න පිරිවැය මේකෙන් මේක අඩු කරපුවාම එනවා ලාභය. ඉතින් මේ ව්‍යාපාරයේ ඒ අවුරුද්දෙම ඉවර වෙන්නේ නැහැ නේ පුතේ. නේද? මේ ව්‍යාපාරය අපි සලකා බලන ව්‍යාපාරයේ 2020 දිනට තමයි මේ 10000 ඉතුරු තොග. එතකොට මේ 10000 ඉතුරු තොගේ 2021 ජනවාරි 1 වෙනිදා මේ කඩේ ඇතුලේ තියෙනවද නැද්ද? තියෙනවා. කතා කරන්නකෝ. 2020 අපි දිනුම් හදලා මේ 60000 30 අඩු කරලා ලාභයේ 3000යි කියලා පොත්පත්වලට දාන අතරෙම මේ 10000 තොගේට මොකද වෙන්නේ? මේක කඩේ ඇතුලේ තියෙනවනේ. නේද? මේක කඩේ ඇතුලේ ඒ විදිහටම තියෙනවා. එතකොට 2021 ජනවාරි 1 වෙනිදා ඉඳලුත් අපි නැවතත් දැනුම් ගන්නවා 40000 නෙමෙයි අපිට කැමති 50ක් හරි 60ක් හරි ගන්නවා. ඒවට ලෝරි කුලියක් දෙනවා. ඒවට මේ පැටවුම් ගාස්තු කියලා එහෙමත් එකක් එකතු වෙනවා. එතකොට එහෙනම් පුතේ යම්කිසි ව්‍යාපාරයක අවසාන තොගය ඒත් එක්කම ඊළඟ වර්ෂයේ මොන තොගයකට පත් වෙනවද? ඊළඟ අවුරුද්දේ මොන තොගය වෙනවද එතකොට? දැන් මේ ආරම්භක තොගය. ආරම්භක තොගය. දැන් මේ 10000 2020 අවසාන තොගය බවට පත් වෙනවා. හරිද? එතකොට 2021 අවුරුද්ද ලැබුවාම 21 ජනවාරි 1 වෙනිදාට මේ 10000 මේ පොත්වල ලියවෙන්න ඕනේ මොන තොගය කියලාද? ආරම්භක තොගය කියලා. එහෙමනම් අපි මේ දලලාභය ගණනය කරද්දී පෙර අවුරුද්දෙන් ආපු ආරම්භක තොගයක් තියෙනවා නම් ඒක අයින් කරනවද ඒකත් එකතු කරනවද අපේ ගැනුම් වලට? එකතු කරනවා. එකතු කරනවා. කලින් අවුරුද්දේ මේ ටික අයින් කරලා දැම්මනේ අහකට. කලින් අවුරුද්දේ ගිණුම් වලින් මේක අපි අහක් කරානේ. එහෙනම් මේ අවුරුද්දේ ගිණුම් වලදී මේ 10000 උඩට එන්න ඕනේ ආරම්භක තොගේ. ආරම්භක තොගේ විතර ඊට පස්සේ ඒ අවුරුද්ද තුල ගත්ත ඒවා ඒ අවුරුද්දතර කරපු ඒවා මෙහෙම එකතු කරගෙන යනවා. එතකොට 2021 අවුරුද්දේ අන්තිමට ආය අවසාන තොගයක් ආවොත් 10000ට මේ වෙන ගානකින් හරි කීයකින් හරි අවසාන තොගයක් එනවනේ. එහෙනම් අන්න ඒ ගාන අපි මොකද්ද කරන්න ඕනේ ආයෙ? 2022 ආරම්භක තොගය කියලා දාන්න. ඔව් 2022 ආරම්භක තොගය වෙනවා 2021 12යි 30කට හදන එකේ මේක අඩු කරනවද එකතු කරනවද? අඩු කරනවා. කතා කරන ගිණුම් වර්ෂයේදී දෙදාස් 21 වර්ෂය ගැන කතා කරොත් ආරම්භක තොගය වෙන්නේ මොන දිනේද? පළවෙනි මාස පළවෙනි අන්න හරි. 2021 පවතින තොගය ආරම්භක තොගය කියලා අපි ලියනවා. ඒක ගන්න ලියනවා. ඒකට තමයි අපි ගැනුම් ගෙනේ කුලී ලොරි රට කුලී ඒ වගේ දේවල් එකතු කරලා ඒ දෙකේම එකතුවෙන් අපි අඩු කරනවා අවසාන තොගය. ඒ අවසාන තොගයට එන දිනේ කාටද කියන්න පුළුවන්? අවසාන තොගයට දාන දිනේ මොකක්ද? 1.31 12යි අවුරුද්දකදී පුතේ අපේ ගිණුම් කාලච්ඡේදයේ සාමාන්‍යයෙන් සලකන්නේ අවුරුද්දක් කියලානේ. එතකොට 2021 12යි 31 අවසාන තොගය කියලා එකක් එනවා. එතකොට මේ ආරම්භක තොගය එකතු වෙනවා. අවසාන තොගය මොකද කරන්නේ පුතේ අපි? අඩු කරනවා. ඔන්න ඔය දෙක පටල ගත්තේ නැත්නම් ගාන හදන්න ලේසි. ආරම්භක තොගය එකතු වෙනවා. අවසාන තොගය අඩු වෙනවා. දැන් මේ අවසාන තොගය අපි 2022 ගණන් හදද්දි මොකක් බවට පත් වෙනවද? මෙතන එනේ ළඟම මොකක් බවට පත් වෙනවද? ආරම්භක තොගය. නෑ.
2022 ගිණුම් කාලච්ඡේදයේදී ඒක එනවා මෙතෙන්ට 2022යි 1 ආරම්භක තොගේ හැටි. දැන් හඳුනාද? හරි අපි ඉක්මන් කරලා එක ගානක්වත් අද හදාගන්න බලමු නැත්නම් ඔයාලට අමතක වෙනවා. මම අර රූප සටහන ලියන්න ඊට තිබ්බට පස්සේ මුකුත් ලියන්න දුන්නේ නැහැ නේද? පුතේ ලියන්න දුන්නද ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා හැඳින්වීම? ඕඩි. හැඳින්වීම ලියුවා. හරි අපි එහෙනම් ලියමු. ඒකට තේ සරුවක් දාලා ලියා ගන්න. එහෙම නැත්නම් සරුවක් හරි මෙන්න මේක කොටුවක් හරි ගහලා ලියන්න. කොටුව පස්සේ ගහගන්න. කොටුවක් ඇතුලේ හරි ලියන්න. දරලාභය ගණනය කරන්නේ දරලාභය ගණනය කරන්නේ විකුණු ආදායමින් විකුණු භාණ්ඩවල පිරිවැය. ඉතින්ම මම කිව්වේ විකුණු ආදායමින් දෙවනියට කියන්නේ විකුණු භාණ්ඩවල විකුණු භාණ්ඩවල පිරිවැය අඩු කිරීමෙනි. හරිද? හරි නේද? හරි. ඊට මුලක් යටින් ලියන්න තරුවක් හරි දාලා සමීරාගේ ව්‍යාපාරයේ උදාහරණයක්. උදාහරණයක් වගේ තමයි පුතේ. සමීරාගේ ව්‍යාපාරයේ අත්පිට විකුණුම් විකුණුම් ආදායම සමානයි කියලා ඔයාලට උත්තරේ ගණනය කරලා දාන්න අගාලා සමීරගේ ව්‍යාපාරයේ විකුණුම් ආදායම තියෙන මම ආයි කීයද කියලා ප්‍රශ්නයක් හරි ලියන්නේ කෙලින් උත්තරේ හදලා දාන්න. කීයද එන්නේ? කීයද පුතේ විකුණුම් ආදායම? කීයද පුතේ? 30000යි. ලක්ෂයයිද? 10යි. 65000යි 35000යි මං කිව්වේ පුතේ. ලක්ෂයයි නේද? අත්පිට විකුණුම් 65000යි ණයට විකුණුම් 35000යි. මං කිව්වනේ විකුණුම් ආදායම කියද්දී අත්පිට වික්කත් ණයට වික්කත් දෙකේම එකතුව ගන්නවා කියලා. ඒකට 65000යි 35000යි එකතු වුණාම ඔක්කොම ගාන කීයද? ලක්ෂයයි. එතකොට විකුණුම් ආදායම වන්නේ ලක්ෂයයි. 1.5 ලියා ගන්න. විකුණුම් ආදායම වන්නේ ලක්ෂයයි. ඊට යටින් නැවත රුලා කරලා තරුවක් දාලා ලියන්න විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. එයාට වරහණක් දාගන්න විකුණු භාණ්ඩවල පිරිවැය. විකුණු භාණ්ඩවල පිරිවැය. මෙන්න මේ වගන්තිය ලියා ගන්න කොටුවක් ඇතුලේ
මාතෘකාවට යටින් කොටුවක් වගේ පස්සේ ගහලා කොටුව ඇතුලේ මෙහෙම ලියාගන්න. ව්‍යාපාරයක විකුණුම් පිරිවැය සොයන්නේ ලියන්නකෝ. ව්‍යාපාරයක විකුණුම් පිරිවැය සොයන්නේ විකුණුම් පිරිවැය සොයන්නේ ඒ යටතේ කියන්නේ විකුණුම් පිරිවැය සොයන්නේ කියලා පළවෙනි තර්ක දාලා යන්නේ ඊට යට මූලේ භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම විකිණී ඇතනම් භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම විකිණී ඇතනම් භාණ්ඩ තොගයෙහි මුළු පිරිවැයම විකුණුම් පිරිවැයයි. මුළු පිරිවැයම විකුණුම් පිරිවැයයි. ඊට යටනුනේ දෙවෙනි තර්ක දාලා ලියන්න. එහෙත් කාලච්ඡේදයේ අවසානයේ ඉතිරි වී ඇති තොගයක් ඉතිරි වී ඇතනම් කාලච්ඡේදයේ අවසානයේ තොගයක් ඉතිරි වී ඇතනම් තොගයක් ඉතිරි වී ඇතනම් කියලා ක්‍රමාවක් දාන්න. ක්‍රමාවක් දාලා ලියන්න. විකිණීම සඳහා ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැයෙන් ඉතිරි තොගයේ වටිනාකම අඩු කළ විට විකුණුම් පිරිවැය ලැබේ. ඉතිරි තොගයේ වටිනාකම අඩු කළ විට විකුණුම් පිරිවැය ලැබේ. හරිද? හරි වැඩ. හරි. ඒ තරු දෙකට අමතරව තවත් වෙනම මාක් එකක්. ඒ කියන්නේ තරුවක් හරි මොකක් හරි වෙනම සංකේතයක් රවුමක් කරලා හරි මොනවා හරි දාලා ලියන්න. මෙම ඉතිරි තොගය වරහන් ඇතුලේ අවසාන තොගය ඊළඟ ගිණුම් වර්ෂයේ
තොගය ලෙස සලකයි. මොකද පුතේ ආරම්භක තොගය ලෙස සලකයි. හරිද? ඉවරද පුතේ? ඔව් මැඩම් ලියුවා. හරි. දැන් අපි උදාහරණයක් ලියමු. උදාහරණ කියලා දාන්න අර ඉස්සෙල්ලා උදාහරණෙම තමයි ඉස්සරහට යන්නේ. අපි ලියමු සමීරාගේ ව්‍යාපාරයේ අත්පිට ගැනුම් 28000යි. පහලට ලියනවා නම් වැඩිය හොඳයි. ණයට ගැනුම් 63000යි. පැටවුම් ගාස්තු 5000යි. ගෙන ඒමේ පැටවුම් ගාස්තු 5000යි. පැටවුම් ගාස්තු කියන්නේ මොකක්ද? පැටවුම් ගාස්තු කියන්නේ දැන් අපි හිතමුකෝ පුතේ ලොරියකට දැන් ඔන්න සීනි හරි හාල් හරි මිටි ටිකක් පටවන්න ඕනේනේ. දැන් ඒ තොග කඩේ අර ඔය කියන්නේ අර දැන් නාට්ට හාමිලා වගේ හරි කවුරු හරි ඒ කම්කරුවෙක් යදවලා මේ ගෝණි ටික පටවන්න ඕනේනේ මේකට. අන්න ඒ කම්කරුවට ගෙවන එක තමයි පුතේ පැටවුම් ගාස්තු කියන්නේ. එතකොට ඒකට ඉච්චර ගාණක් ගෙවන්න ඕනද? ඉච්චර ගාණ ඉතින් ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. දැන් මේවා තොග වශයෙන් යනකොට එක එක ගණන් වලින් එනවා. සාමාන්‍යයෙන් 2000 3000 4000 5000 ඔය වගේ ගාණක් තමයි මේ වගේ එකකට ගණන් දෙක තිබෙන්නේ. නමුත් අපිට ඒ ගාණ කීය වුණත් ඒක අපේ තොගයට වියදමක් හැටියට සලකන්න වෙනවා. තේරුණා නේද පුතේ? හදාගෙන යන ලේසි විදිහේ ඉලක්කම් ටිකක් මෙතන ගලපන්නේ. ගාණ කීය වුණත් රුපියල් 500ක් වුණත් අපි ඒක අපේ තොගයට ගලපන්නම වෙනවා. ඒක තොගේ පිරිවැයක් පුතේ. හරි නේද පුතේ? මැඩම් ඊළඟට කිව්ව ගෙන මේ ගාස්තු කියලාද? ඔව් ගෙන මේ ගාස්තු 12000යි. නම් විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය. විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය. විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය කියලා සමානයි කියලා දාන්න. හරිද? හරිද? දැන් විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය කීයද? ඔයාලා මොකද්ද කරන්න ඕනේ මේක හොයන්න? මෙන්න මේ අත්පිට ගත්තු එකයි, ණයට ගත්තු එකයි, පැටවුම් කුලියයි, ගෙනේ මේ කුලියයි ඔක්කොම එකතු වෙලේද මෙතෙන්ට ගන්න ඕන. ඔව් මැඩම්. ඔය ඔයාලා ඔය ලියපු තැනම වරහණක් ඇතුලේ මේ ඉලක්කම් හතර ලියා ගන්න. ලියලා කොහොමද එකතුව ගන්න දැන් විකිණීමට ඉදිරිපත් කළ තොගයේ දාන්න පිරිවැය කීයද කියලා සමානයි කියලා උත්තරේ දාන්න.
10,000යි. 1,08,000ක් එනවා. හරි. ඊටත් යටින් ආයෙත් අර උදාහරණ විදිහට දාපු සංකේතය හරි එහෙම නැත්නම් ගානේ උදාහරණ ලියන විදිහට දැන් ආයෙ ගාන තව චුට්ටක් ඉස්සරහට යනවා ලියන්න. මම මේ පියවරෙන් පියවර යන්නේ ඔයාලට තේරෙන්න. පස්සේ මේක එක ප්‍රකාශනයකට ගන්නවා. දැන් ලියන්න සමීරාගේ ව්‍යාපාරයේ දෙදාස් 20යි 12යි 31 දිනට දෙදාස් 20යි 12යි 31 දිනට නොවිකිනි ඉතිරිව ඇති තොගය නොවිකිනි ඉතිරිව ඇති තොගය රුපියල් 18,000ක් වන්නේ නම් රුපියල් 18,000ක් වන්නේ නම් සැබෑවටම විකුණුම් පිරිවැය වන්නේ සැබෑවටම විකුණුම් පිරිවැය වන්නේ කාටද කියන්න පුළුවන් සැබෑවටම විකුණුම් පිරිවැය කීයද පුතේ එතකොට? අනුදා ඔව් කොහොම හොඳයි 90000යි මොකද්ද අපි කරේ මේ 1,08,000න් මේ ඉතිරි තොගය වෙච්ච 18,000 අඩු කරපුවාම එනවා 90,000. එහෙනම් වන්නේ කියලා ඔයාලා ලියා ගන්න 1,08,000 අඩු කිරීම 1,08,000 අඩු කිරීම 18,000 සමානයි 90,000. හරිද? අය මැඩම්. හරි. ඊගාවට ඔයගොල්ලෝ ලියන්න අර ගාන ලියන විදිහටම ඊගාවට ලියන්න. සමීරාගේ ව්‍යාපාරයේ දල ලාභය වන්නේ සමාන ලකුණ දාන්න. කාටද කියන්න පුළුවන් දල ලාභය කීයද කියලා? කීයද පුතේ දල ලාභය? අවබෝධයක් තියෙයිද දලලාභය කීයද? දැන් මුල ඉඳන් ගාන හරියට මතකේ තියාගෙන ආවනම් දලලාභය ටක් ගාලා කියන්න පුළුවන්. අපරේද නෑ. කීයද පුතේ? කාටවත් හිතා ගන්න බැරිද දලලාභය? බලන්න දලලාභය කියලා මම වගන්තියක් ලියන්න දුන්නාද කියලා මුලින්ම සටහනේ. ආදායමෙන් ආණ්ඩවල විදුලයි අඩු කිරීම. ආදායමෙන් වියදම අඩු කරලා තමයි දලලාභය හොයන්නේ. දැන් මේ අපි සමීරගේ ගානේ යම්කිසි ආදායමක් මුලින්ම හරිය හෙව්වද? සමීරගේ ගානේ ආදායමක් උඩින් ඔයාලා හොයලා තියෙනවා. අක්ෂය ඔව් විකුණුම් පිරිවැය නෑ විකුණුම් කියලා හොයාගත්ත නේද පුතේ? විකුණුම් කියලා හොයාගත්ත නේද? ණයට විකුණුම් අත්පිට විකුණුම් දෙක එකතුව ලක්ෂයයි කියලා. පාගත්තා. ඔව් එතකොට ඒක තමයි ආදායම. දැන් එතකොට
එතකොට ඔයගොල්ලෝ මේ සමීරගේ ගානේ වියදමත් හොයාගෙන ඉවර වුණා. වියදම කීයද අවසාන වශයෙන්? අපි ගන්න වියදමට එහෙම නැත්නම් පිළිවෙලට 1,08,000ද එහෙම නැත්නම් 90,000ද? 90,000. කීයද පුතේ? 90,000. ඔව් අපි ගන්න ඕනේ 90,000යි. අපිට අර ඉතිරි තොගේ අමතක කරන්න බෑනේ. ඉතිරි තොගයක් නොතිබුණා නම් අපි ගන්න 1,08,000. ඉතිරි තොගයක් තියෙන හින්දා අපි ගන්න 90,000. එතකොට ආදායම ලක්ෂයයි වියදම 90,000යි. එහෙනම් ලාභය කීයද? 10,000යි. 10,000යි කීයද පුතේ? 10. දාලාගේ වන්නේ කියලා සමාන ලකුණක් දාලා නැවැත්තුවා නේද? අන්න එතෙන්ට ඕගොල්ලෝ ලක්ෂය අඩු කිරීම 90,000 ලක්ෂය අඩු කිරීම 90,000 සමානයි 10,000යි කියලා උත්තරේ ඉවර කරනවා. ලක්ෂය අඩු කිරීම 90,000 සමානයි 10,000යි කියලා උත්තරේ ඉවර කරනවා. හරි වැඩ. දැන් ඔය මම තාම ඔතෙන්ට එනකන් හැදුවේ පුතේ ගිණුමක් නෙමෙයි. වැරදි එකට තේරුම් ගන්න එපා. මම තාම ගිණුමක් හැදුවේ නැහැ. ගිණුමට අවශ්‍ය තොරතුරු ටික ගන්නේ කොහොමද කියලා සංඛ්‍යාත්මකව එකතු කිරීම සහ අඩු කිරීම යමින් මේ කියපු සංකල්ප ටිකයි ඔයාලට තේරුම් කරලා දුන්නේ. මොනවද සංකල්ප? විකුණුම් කියන සංකල්පය. මොකද ඒකෙදි අපි ඉගෙන ගත්තේ විකුණුම් කිව්වොත් අත්පිට විකුණුප එකයි ණයට විකුණුප එකයි දෙකම ගන්න. ගැනුම් කිව්වහම ණයට ගත්තු එකයි අත්පිට ගත්තු එකයි දෙකම අරගෙන ඒකට තව ඒ භාණ්ඩ තොගේ හැබෑ පිළිවෙල හොයන්න අපි තව ඒකට එකතු කරන්න ඕනේ අනිවාර්යයෙන් මොනවද? රැටවුම් කුලී සහ ලෝරි රථ ගාස්තු. නැත්නම් ගෙනීමේ කුලී ප්‍රවාහන කුලී මොනවා හරි එකතු කරන්න. ඒ එකතු වෙච්ච එක සම්පූර්ණයෙන්ම ආදායමෙන් අඩු කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා ඉතුරු තොගයක් නැත්තම්. ඉතුරු තොගයක් තිබුණොත් මොකද අපි කරන්න ඕනේ? අර ගැනුම් වලට හොයාගත්තු වියදම් කරපු මුදලෙන් ඉතුරු තොගේ අඩු කරලා තමයි අපි විකුණු භාණ්ඩවල පිරිවැය කියන එක ගණනය කරගන්නේ. ඊට පස්සේ විකුණු ආදායමේ විකුණු භාණ්ඩවල පිරිවැය අඩු කරපුවාම එනවා අපිට මොකක් කියලාද පුතේ? දල ලාභය කියන උත්තරය. දැන් අපි ඕක අපේ ගිණුම් ප්‍රකාශනයට එහෙම නැත්නම් සැබෑ ආකෘතියට දාලා ගාණක් හැටියට හදන්නයි යන්නේ. ඔයාලා හැමෝම ගාව පොත තියෙන හින්දා චුට්ටක් 49 පිටුවට පෙරලා ගන්න. 49. එතන තියෙනවා 2020යි 12යි 31 දිනේ අනුසන් පරිශේෂ සහ කලලාභය ගණනය කිරීම කියලා පොඩි ආකෘතියක්. පේනවද? දැනුවද හැමෝම මේක? ඔව් මම. හරි ඒක විනාඩියක් දෙන්න මම ඒක හොඳට ඔයාලා කියව ගන්න. අපි මේ කරපු මේ පොත පුරා ලියලිය හදපු ගාන මේ රූල් 4ක 5ක ප්‍රකාශනයක් තුලට කැටි කරලා අරන් තියෙනවා. බලන්න විකුණුම් කියලා. විකුණුම් 1,68,000යි. ඊට පස්සේ අඩු කළා විකුණුම් පිරිවැය. මොකද පුතේ ලියලා තියෙන්නේ අඩු කළා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය කියන එක අපි කෙලින්ම 1,68,000න් අඩු කරන්නේ නැතුව ඊට මෙහා පැත්තේ තීරුවක ගණනය කරනවා. මොකද ඒක කීපයක් එකතු කරන්න අඩු කරන්න තියෙනවානේ. ඒ හින්දා ඒකට අපි අරන් තියෙනවා ආරම්භක තොගය, ගැනුම්, පැටවුම් කුලී, ගෙනීමේ කුලී කියන ටික එකතු කරපුවාම එනවා මොකක්ද පුතේ? ඒකට දීලා තියෙන වාක්‍ය. ඒ 1,08,000ට දීලා තියෙන වාක්‍ය මොකක්ද? විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. හොඳට මේ වචනේ තේරුම ගන්න. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය දීලා තියෙන්නේ. විකුණපු භාණ්ඩවල පිරිවැය නෙමෙයි. එහෙනම් විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැයෙන් අපි අඩු කරලා පෙන්නනවා මොකද්ද අවසාන තොගය කියලා. ඒ අවුරුද්දේ අන්තිමට ඉතුරු වෙච්ච ගාන. ඉතුරු වෙච්ච ගාන 20000ක් වෙලා තියෙනවා. එතකොට ඇත්තටම විකුණුම් පිරිවැය වෙලා තියෙන්නේ ඒ ආයතනයේ කීයද? ඇත්තටම විකුණුම් පිරිවැය කීයද පුතේ ඇවිල්ලා තියෙන්නේ? 88. මේ 49 වෙනි පිටුවේ ගාන මම බලන්න කිව්වේ. 88,000ක් ඉන්නව නේද? ඇත්තටම විකුණුම් පිරිවැය 88,000යි. ඔන්න දැන් විකුණුම් ආදායම 1,68,000යි විකුණුම් පිරිවැය 88,000යි. අයිනේ තීරුවේ අඩු කරලා පෙන්නනවා. ලාභයක් ඇවිල්ලා තියෙනවා ඒ ආයතනයේ කීයක්ද? ලාභයේ කීයක්ද? 80,000ක ලාභයක් තියෙනවා.
දැන් ඔයාලත් ඔය ආකෘතියට පොත රූල් කරගන්න. ඊට කලින් මම ගානක් දෙන්නම් ලියන්න. ගාන ලියලා මේ ආකෘතියට දාලා අපි ගාන හදමු. හරි අපි ගාන ලියන්න පටන් ගමු. උදාහරණ ගණන් එක ලියන්න. කල්පනාගේ ව්‍යාපාරයේ අත්පිට ගැනුම් 80000යි. පුතේ ගණන් ලියනකොට ඡේදයක් වගේ ලියන්න එපා. අත්පිට ගැනුම් කිව්වා 80000 ලිව්වා. ඊට පස්සේ ඊට යටින් මේ මම පෙන්නන විදිහට පහළට ලියන්න. ණයට ගැනුම්. අත්පිට ගැනුම් ඊට යටින් ණයට ගැනුම්. ඉලක්කම් ලියද්දි එක පෙළට ලියන්න. මෙන්න මේ ක්‍රමයට ඉලක්කමුත් එක පෙළට ලියන්න. අත් පොතේ ගණන් ලියලා තියෙන්නේ. ඒ විදිහට ලියන්න ඡේද වගේ ලියන්න එපා. අත්පිට ගැනුම් 80000යි. ණයට ගැනුම් 35000යි. 35000යි. අත්පිට විකුණුම් 1,10,000යි. ණයට විකුණුම් 65,000යි. මෙලා හරි නේද පුතේ? හරි බෑ. හරි. පහළට ලියන්න. පැටවුම් කුලි 7,000යි. ගෙනීමේ කුලි 12,000යි. ගෙනීමේ කුලි 12,000යි. 2020යි 1.1. 2020යි 1.1. ඉතිරි බඩු තොගය 18,000යි. දෙදාස් 20යි 12.31. ඉතිරි බඩු තොගය 23,000යි. හරිද ගාන? मैडम මේ එකයි එක දින ඉතිරි බඩු තොගය කීයද? 18,000යි පුතේ. ඊට අත්පිට විකුණු කීයද? අත්පිට විකුණුම් 1,10,000යි. මම ආයෙ කියන්නද? ආයෙ කියනවා හදාගන්න. අත්පිට ගැනුම් 80,000යි. ණයට ගැනුම් 35,000යි. අත්පිට විකුණුම් 1,10,000යි. ණයට විකුණුම් 65,000යි. පැටවුම් කුලි 7,000යි. ගෙනීමේ කුලි 12,000යි. එක ඉතිරි තොගය 18,000යි. 12.31 ඉතිරි බඩු තොගය 23,000යි. හරිද? හරි මෑඩම්.
2020යි 12යි 31 දිනෙන් දිනෙන් අවසන් වර්ෂය සඳහා දල ලාභය ගණනය කරන්න. අපේ ආකෘතිය විදිහටම රූල් කරගමු. හරිනම් පුතේ මේ ආකෘතියට උඩින් මාතෘකාව දෙන්න ඕනේ 2020යි 12යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා උඩින් හෙඩ්ලයින් එකක් දාන්න. අපි ඒක දැනට දාන්නේ නැහැ. අපි තාම ගානින් කොටසයි හදන්නේ. දල ලාභයේ විස්තරනේ හදන්නේ. ඒ හින්දා දැනට අපි නිකන් ආකෘතියට පුරුදු වෙමු. මුළු ගානට හදද්දි උඩ හෙඩ්ලයින් එක දාන්න ඕනේ. ඒකට අනිවාර්යෙන් ලකුණක් දෙන්න. ඒවා අනිවාර්යෙන් පස්සේ ගණන් වලදී දානවා. දැනට අපි ආකෘතිය පොතේ තියෙනවා ඒක බලලා ලියන්න බෝඩ් එක පැහැදිලි මදි නම් ආකෘතිය ඉක්මනින් ලියා ගන්නකෝ. ඊට වෙරළා ඕකේ කියන්නකෝ. හරි මැඩම්. අමනෑ මැඩම්. හොඳයි. පොඩ්ඩක් මම තව විනාඩි දෙකක් දෙන්නම්. ඉක්මනින් හදාගන්න. මැඩම් අපි එකටම ගාන හදමු. මැඩම් අපිට 12යි 10ට මේ ඉතිහාසයේ පන්තියක් තියෙනවා. ඊට කලින් නවත්තනවද? නවත්තන්න වෙනව නේද? අපි ඉක්මන් කරමු. මට මේක ඉවර කරාට පස්සේ ඔයාලට ඊගා උදාහරණ ගන්න දෙන්න බැරි වුණොත් උදේ මම ගෲප් එකට දාන්නම්.
මේ වගේම අතේ ලියපු ගානක් දානවා පුතේ කරුණාකරලා ඊගාව දවසට ඉස්සෙල්ලා ඒ ගාන ගෙදරදී හදලා තියන්න. තේරුණාද පුතේ? මේ විදිහෙම තව ගානක් දෙනවා. ඒක ඔයගොල්ලෝ තනියම හදන්න ඕනේ. ඊගාව අපි සවුදට හරි ඊගාවට දාන කාලසටහනේ දවසට ඉස්සෙල්ලා ඒක ගෙදරදී හදලා තියන්න. නැත්නම් මේ ගණන් තනියම කරගෙන යන්න බෑ පුතේ. හරි. වෙලා නැති වුණොත් මම ගෲප් එකට දාන්න අතේ ලියපු ගානක් මට ලොකු දේවල් කරන්න බෑ. අතේ ලියලා හරි ගානක් දාන්න. ඒක කරන්න. හරි. දැන් අපි මේක හදන්න පටන් ගමු පුතේ. කාට හරි හරියට ලස්සනට ලියා ගන්න බැරි වුණා නම් පැන්සලෙන් කරගෙන යන්න. පස්සේ හරි විදියට ලස්සනට පොතට දාගන්න. නැත්නම් මේක ඉවර කරගත්ත නැත්නම් වැඩේ අසාර්ථකයි පුතේ. හොඳයි. දැන් මම උඩින්ම දාලා තියෙනවා අපේ ආකෘතිය මොකක්ද පුතේ? විකුණුම් කියලා. දැන් කාටද කියන්න පුළුවන් ඔතන විකුණුම් වලට අපි ගන්නෙ මොකක්ද? ඉක්මනින් කියන්න. අපිට විකුණුම්. අපිට විකුණුම් කීයද තියෙනවා 1,10,000. 1,75,000. අන්න හරි. එතනදී ගන්න පුතේ අපිට විකුණුප එකයි ණයට විකුණුප එකයි දෙකේම එකතුව ගන්න. මෙතන අපි ඒවා ලියලිය පෙන්නන්නේ අපේ කටුවැට තැනක ඒක ලියලා හදා ගන්න. එතකොට අපි ගන්නවා කීයද දාන්නේ අපි එතකොට 1,75,000. මෙන්න මේ කෙරෝලේ රූලට දාන්න පුතේ 1,75,000යි. මතක තියාගන්න මේ ගණන් වලදී අපි රුපියල් කියලා දාපු හින්දා සතපේලියක් දාන්න ඕනේ නෑ. නිකන් දැනට 1,75,000 දාන්න. එතකොට පුතේ ඊට යටින් මම ලියලා තිනවා අඩු කළා විකුණුම් පිරිවැය. අපිට එක රූලට ටක් ගාලා මෙතෙන්ට විකුණුම් පිරිවැය ගන්න පුළුවන්. ගන්න පුළුවන්ද? ගන්න බෑ. මේ රූලට මුකුත් දාගන්න අපිට ගන්න බෑ. ඒ ගන්න අවශ්‍ය ටික ගණනය කරන ආකාරය තමයි පුතේ මේ යටින් පෙන්නන්නේ. එහෙනම් අපි මේ යට ටික මේ අයිනේ තීරුවට ගන්නෙ නෑ. අයිනේ තීරුවට ගන්නේ ඔක්කොම හදාගෙන. එහෙනම් අපි මේ අයිනේ තීරුවේ මෙහා පැත්තේ තීරුවේ පටන් ගන්නවා හදන්න. අපේ ආරම්භක තොගය කීයද කියන්න මට? ආරම්භක තොගය කීයද? 18,000යි. කොහොම හරි 18,000යි. ගාන කීයකින් හදන්න ඔයාලත් නැත්නම් වෙලා මදි වෙයි. 18,000යි. එතකොට ගැණුම් වලට ගන්න කීයක්ද? මට ඒක කවුරු හරි කියන්න. ගැණුම් වලට ගන්න කීයක්ද? 1,15,000යි. 1,15,000. හරියට ලියන්න පුරුදු වෙන්න මේ ගණන් වල 1,15,000 ලියුවා. එතකොට සැටවුම් කුලිය කීයද? 70,000යි. 70,000යි. එතකොට ගෙනේමේ කුලිය කීයද? 12,000යි. ඔව් ගෙනේමේ කුලිය 12,000යි. ඒකත් ලියන්න. ඊගාට පුතේ ඔන්න දැන් අපි ආරම්භක තොගය ගත්තා, ගැලුම් ගත්තා, පැටවුම් කුලිය ගත්තා, ගෙනේමේ කුලිය ගත්තා. මේ ටික තමයි පුතේ අපි විකිණීමට ඉදිරිපත් කරපු භාණ්ඩවල පිළිවෙල. ඉදිරිපත් කළ භාණ්ඩ. එතකොට ඒ ටික එකතු අපි එතෙන්ට ගන්නවා. එකතුව ගන්න කක්කාල කීයද කියලා? එකතු වෙනවා කීයක්ද? 1,50,000. දැන් අපිට මේ අවුරුද්දේ ඉතුරු තොගයක් නැත්නම් අපිට මේ ගානෙන් මේකම අඩු කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. මේ අවුරුද්දේ අවසානයේට ඉතුරු තොගයක් තියෙනවද නැද්ද අපිට? තියෙනවා. අන්න ඒ අවසාන තොගය කීයද? 20,000. අපි මේ ගිණුම් ප්‍රකාශන වලදී තව දෙයක් වෙන්න ඕනේ. අඩු කිරීමක් නම් යම් කිසි දෙයක් ඒක වරහණක් ඇතුලේ ලියලා පෙන්නන්න. ඔන්න දැන් අපි 1,50,000 දාලා 23,000 අඩු කිරීම කියලා ඔය විදිහට වරහණ ඇතුලේ දැම්මා. ඊට පස්සේ දැන් මේ විකිණීමට ඉදිරිපත් කරපු තොගේ අවසාන තොගය අඩු කරපුවාම අපිට ඇත්තටම එනවා මොකද්ද පුතේ? ඇත්තටම එනවා මොකද්ද? විකුණුම් පිරිවැය. එන්නේ ඒකම තමයි අපි මේ මෙතන ලියලා තියෙන්නේ. විකුණුම් පිරිවැය කියලා ලිව්වේ මේ ටික හදාගෙන එන්න ඕනේ. දැන් අපි මෙතන විකුණුම් පිරිවැය හොයා ගන්නවා. ඒක අපි ආයේ මේ අපේ
පළවෙනි තීරණය ලියන්නේ නෑ. එයි අපි විකුණුම් පිළිවෙල හේතුව මොකටද මේ විකුණුම් ආදායමෙන් අඩු කරගන්නේ. එහෙනම් අපි ඒක ගෙනියනවා කෙලින්ම මෙන්න මේ අයිනේ තීරුව. දැන් අපේ විකුණුම් පිළිවෙල කීයද? 1,50,000 23,000 අඩු කරලා අපි කෙලින්ම මේ අයිනේ තීරුවට දානවා. කියන්න බලන්න. 1,29,000ක් එනවා. දැන් මේ 1,29,000ක් මේකෙන් අඩු කරන්න නේද තියෙන්නේ? ඔව්. අඩු කරන්න තියෙන හින්දා 1,29,000ටත් අපි දාගන්නවා මොකද්ද? වරහන් සංකේතය. දාලා විකුණුම් ආදායමෙන් 1,29,000 අඩු කරනවා. අඩු කරපුවාම අපිට එනවා ඇත්තටම මේ ආයතනයේ මොකද්ද? දල ලාභය. හා බලන්න මට කියන්න දල ලාභය කීයද කියලා? 46,000යි. 46,000යි. ඔව් 46,000ක් එනවා දල ලාභය. ඔන්න ඕක තමයි පුතේ අපේ ලාභාලාභ ප්‍රකාශනයේ පළවෙනි පියවර පළවෙනි කොටස. ඕකෙන් පස්සේ තව තියෙනවා තව වියදම් අඩු කරලා ශුද්ධ ලාභය හොයනකම් මේක දිගට යනවා. එන්නේ මේ මට්ටමට ආපුවම මේ උඩ අනිවාර්යෙන් හෙඩ්ලයින් එකක් දාන්න ඕනේ 2020 12 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා උඩ මාතෘකාව ලියන්න ඕනේ. ඒවට වෙනම ලකුණු වෙනවා. ඒ හින්දා හැම තිස්සෙම නිවැරදි ආකෘතිය මාතෘකාව මේ රුපියල් දාන එක ඒවා හරියට මුල ඉඳන් පුරුදු වෙන්න. ඒවා අඩුවොත් ලකුණු 3-4ක් නිකම්ම ගාන කැපෙනවා උත්තරේ හරියට. තේරුණාද? දැන් මම හිතනවා මෙතෙන් දෙනකම් ඔයාලට පැහැදිලි ඇති කියලා. කාට හරි තේරුම් නැති තැනක් තියෙනවා නම් මට කියන්න පුතේ ඉක්මනට. ගැටලු තියෙනවද? මේක හදාගෙන ඉවරද? ඔව් මෑඩම්. අහන්න පුතේ. පැහැදිලිද? දැන් අපි ඉස්සෙල්ලා අර ගාන ලියනකොට එක එක තැන්වල එකතු කිරීම අඩු කිරීම කරලා කරේ පුතේ මෙතෙන්ට එනකන් එන්න ඕනේ ටික තමයි. දැන් මේක ප්‍රකාශනයක් ආකාරයට වාර්තාවක් ආකාරයට හදනවා. අර ඉස්සෙල්ලා අපි කරේ සංඛ්‍යාත්මකව එකතු කරලා අඩු කරලා අන්තිම උත්තරේ හොයනවා. පැහැදිලිනේ? ඔව් මෑඩම්. ඔව්. දැන් ඔයාලට ඊගා පාඩමට යන්න ඉස්සෙල්ලා පොඩි මේ විනාඩි කිහිපයක් හරි දෙන්න ඕනේ හින්දා මම මෙහෙම නවත්තලා ගාන ගෲප් එකට එවන්නද දැම්මම ගානක් කියවලම යවන්න. ලියාගන්න. කොහොමද වෙන්න ඕනේ? ඔක්කොම දාන්න මැඩම්. ඔව් මම මෑඩම්. ගෲප් එකට දාන්නම්. පුතේ මම දාන්නේ 11 D එකේ එකට මන් ළඟ තියෙන්නේ ඒක විතරයි. මම 11 D එකට දැම්මහම මන්ල පුතා ඔය අනිත් A එකටයි C එකටයි ඒ ගාන ෂෙයා කරන්න පුතේ. හරි ෂෙයා කරන්න. හරි. එහෙනම් පුතේ දැනට ගැටලුවක් නැතුව ඇති කියලා හිතනවා. එහෙනම් ඔයාලට ඔක්කොටම ආයිබෝවන්. අනිවාර්යෙන් ඊගාව පාඩම් වලට අනිත් අර අදාප් නැති අයටත් කියන්නේ සම්බන්ධ වෙන්න කියලා. සම්බන්ධ නොවී නම් මෙතන මෙහාට ගණන් කරගෙන යන්න බෑ පුතේ. හැමෝටම කියන්නේ. එමුනම් ආයිබෝවන් ඔයාලට. ආයිබෝවන්. ආයිබෝවන්.